නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් පින්වත්නි, අදට යෙදලා තියෙන්නේ කටුකුරුන්දේ ඥානানন্দ මහ ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාදය අලලා කෙරෙන දේශනා මාලාවේ උන්වහන්සේගේ 12 වෙනි දේශනාවට සිදු කෙරෙන අවසාන විචාරක දේශනාව. හැම කෙනෙක්ම සාවධානව හුම්කන් දෙන්න, සිහිය බලවත් කරගන්න. ඒ වගේම මේ කියන කාරණයක් පාසා ධර්මපදයක් පාසා අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන වීරිය, සිහිය, ශක්තිය සිතේ දරාගෙන බොහොම කැපවීමෙන් ශ්‍රවණය කරන්න කියලා මතක් කර සිටිනවා. හොඳයි. අපි ගිය පාර දේශනාවේ කතා කළා කාරණා කීපයක් සම්බන්ධයෙන්. එකක් මේ ආශ්‍රව ධර්ම 7 ගැන, ඒ වගේම ditth ආශ්‍රවයේ සම්බන්ධිනුත් සාකච්ඡා කළා. කොහොමද මේ ditth ආශ්‍රවය ඇති වෙන්නේ, ඒ වගේම ditth ආශ්‍රවය ආර්ය ශ්‍රාවකයට මේක නැති වෙලා යන්නේ කොහොමද, ඒ වගේම ආශ්‍රව නැතිවීම මේ ditth ආශ්‍රවයේ දුරු වීමෙන් කෙනෙක් සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා අද එතනින් ඉදිරියට සාකච්ඡා කරමු. ඒ ආර්ය ශ්‍රාවකයා හිතන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක අනුවයි. චතුරාර්ය සත්‍ය අනුව මෙනෙහි කරනකොට මේ ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන්නේ කුදු අතීතයේ තිබුණා නම් තිබුණේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛයක්, අනාගතයේ තියෙන්නේ දුකක්. එතකොට මෙතන තියෙන්නේ දුකක්, ඒ හට ගැනීමක්, ඒ නිරුද්ධ කිරීමක් සහ ඒ නැති කිරීමේ මාර්ගයක් පමණයි. ඒකට චතුරාර්ය සත්‍ය ඒක අනුව ඉතින් ඒ බුදුදහම ප්‍රකාශ කරන එතන යම් කෙනෙක් ඒ චතුරාර්ය සත්‍ය අනුව යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා නම් ඒක කෙලවර වෙන්නේ සෝවාන් මාර්ග ඥානෙ පහළ වීමෙන් ඊළඟට ඒකේ ප්‍රතිඵලය සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඔන්නේ ඒකට දස්සනා පහතබ්බා හැටියට දක්වන්නේ අර මුල් සංයෝජන තුන. ඒ දර්ශනීය අවසාන වෙන්නේ ඒ මෙහි හරියාකාරයෙන් මෙහි කරනනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අන්න ඒක නැත්තාට අන්තිමේදී සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන කැඩිලා යනවා. ඔන්න දස්සනා පහතබ්බා. ඊළඟට සංවරා පහතබ්බා කියන එක අපි කෙටියෙන් තේරුම් කරොත් මෙහෙමයි. ඉන්ද්‍රිය මෙතනදී ලෝකයේ තියෙන නොයෙකුත් ආකාරයේ දෘෂ්ටියක හිතාගෙන යන පුද්ගලයාට මම ඉන්නවද, මම හිටියද, මට මොනවා වෙලා මොනවා වුණාද, මං අතීතේ ඉන්න යනවද, ලෝකයක් තියනවද නැද්ද, මරණින් පසු සදාකාලිකද, ඊළඟ වෙනත මරණින් පස්සේ ජීවිතය සදාටම ඉවරද, මේ වගේ නොයෙක් ආකාර ප්‍රශ්න ඇති වෙනවා, දෘෂ්ටි ඇති වෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් හිතන්නේ චතුරාර්ය සත්‍ය විදියට හැමතිස්සෙම. එයා හැම දෙයක්ම දකින්න දුකක් විදියට. එක ක්ෂණයක හරි හිතේ හරි කයේ හරි පැවැත්මක් තියෙනවා නම් ඒකම මහා සාපයක් විදියටයි චතුරාර්ය සත්‍ය මනා ලෙස තේරුම් ගත්තු පුද්ගලෙක්ට තේරෙන්න පටන් ගන්නෙ. ඉතින් එතකොට මෙයා කෙනාට ප්‍රත්‍යක්ෂව තේරෙනවා අතීතයේ තිබ්බනම් තිබ්බේ පංච උපාදානස්කන්ධ දුකක්මයි. කයකින් තිබ්බ දුකක්මයි, වේදනාව මම කරලා ගත්තු හින්දා තිබ්බ දුකක්මයි, හඳුනා ගැනීම වලින් ඇතිවෙච්ච දුකක්මයි, සිතුවිලි ඔස්සේ ඇතිවෙච්ච දුකක්මයි, පෙනෙන, ඇහෙන, දැනෙන, දැනීම හින්දා ඇතිවෙච්ච දුකක්මයි, අනාගතයේ ඇති වුන් තිබ්බත් තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් හම්බෙන දුකක්මයි, වර්තමානයේ තිබ්බත් තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකක්මයි කියලා දැනුමක් නෙමෙයි, හදවතින් පැහැදිලිව පෙනිපෙනී යන අවබෝධයක් මේ මොහොතේ සිහිය බලවත් කරද්දී මේක මහා දුකක්, මහා සාපයක් කියලා පැහැදිලිව ප්‍රත්‍යක්ෂව හදවතින් දර්ශනය වෙන දර්ශනයක් එයාට දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම දැනෙද්දි ඒ පුද්ගලයා සෝතාපන්න භාවයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් අන්න එහෙම කෙනෙකුට තමයි මේ විදිහට ඒක දැනෙන්න පටන් ගන්නෙ. ඊළඟ අපි ඒක ගැන ගිය සතියේ කතා කරපු හින්දා අද යමු සංවර පහතබ්බා ඉඳලා සාවධානව හුඟන් දෙන්න.
සංවරය හා සම්බන්ධව. ඉතින් දිත් ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ මේ හැම එකකදීම තව පුදුම වචන කීපයක් සඳහන් වෙනවා. ඒකත් අපි මතු කරලා දෙමු. පටිසංඛා යෝනිසෝ කියන වචනේ දක්වනවා. පටිසංඛා යෝනිසෝ කියලා කියන්නේ පින්වතුනි නුවණින් සලකා. නුවණින් සලකා. මොකද දැන් යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර හඳුනාගත්තට පස්සේ ආරෂ්ඨාවකිය නුවණින් සලකා අවස්ථානුකූලව නුවණින් සලකා මෙන්න මේ විදිහට පිළිවෙත් ගන්නවා. ඊළඟට එසේ නොගැනීම එසේ ඒ ගැනීමේ ආනිසංසය එක පැත්තකින් පෙන්වනවා. නොගැනීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන තව වචන දෙකක් යොදනවා. ආසවා විඝාත පරිලාහ. විඝාත පරිලාහ කියන්නේ පින්නතුනි වෙහෙස සහ දැවිලි වෙහෙස දැවිලි ආදී. දැන් ඔන්න අපි මේක ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට තේරෙවි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඇස සංවර කිරීම පිළිබඳව ප්‍රකාශ කරන්නේ ඇස හරියට සංවර කරගත්තේ නැත්නම් නොයෙකුත් විදිහේ කෙලෙස් ආශ්‍රව ගලාගෙන ඉන්න පුළුවන්. ඒවා තුලින් අය තමන්ගේ ඇතුළත තියෙන කෙලෙස් ඇවිස්සෙන ඒවා ඒක නිසා ඇති වෙන්න පුළුවන් විඝාත පරිලාහ වෙහෙස පරිලාහ ආදී ඇති වෙන්න පුළුවන්. ඒක ගැන සලකලා නුවණින් සලකලා පටිසංඛායෝනිසෝ කල්තබා සලකලා චක්කුන්ද්‍රිය සංවරේ ඇස ඉන්ද්‍රිය මෙතන ඉන්ද්‍රිය සංවරය පිළිබඳව මෙතන කියන්නේ ඇස කන නහය දිව කය මන කියන ඒ ඉන්ද්‍රිය 6 පිළිබඳව සංවරය තමයි මෙතන ප්‍රකාශ කරන්නේ. ඒ සංවරය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ මොකද? ඒවා සංවර කර නොගත්තොත් අන්නර කියාපු වෙහෙස කර පීඩා කර ආශ්‍රවයන් කලාගෙන යනවා. ඒක නිසා ඒවා සංවර කර ගන්න. ඔන්න ඒ පමණකින් මේ සංවරා පහතබ්බා ඊළඟට පටිසේවන පහතබ්බා කියලා කියන්නේ ඒක මෙතන බොහොම වැදගත් කාරණාවක් කියුණා. ඒ තමයි අපි ඇස කන නාසය දිව කය මනස ආදී සංවර කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒක නරක හින්දවත් භයානක හින්දවත් මේ හැම දෙයකටමත් වඩා අපි හික්මෙන්න ඕනේ. මම මේ වෙලාවේ ඇස සංවර කරගත්තේ නැත්තම් මේක හින්දා වෙහෙසක් දැවිල්ලක් කායික මානසික පරිලාහයක් ඇති වෙනවා. අන්න ඒ හින්දා ඒ දේ සිද්ධ වෙන්න කලින් මම ඇස සංවර කරගන්නවා කියලා සංවර කරගන්න ඕනේ. දැන් බලන්න ලස්සන පුද්ගලෙක් දැක්කොත් යම් කෙනෙක්ට ඇස සංවර කරගත්තේ නැත්තම් ලස්සනයි කියලා හිතනවා, කතා කරන්න ඕනේ කියලා හිතනවා, තව ඉදිරියට මොන හරි සම්බන්ධ වෙන්න ඕනේ කියලා හිතනවා, ඊළඟට මොකක් හරි විදිහට හොඳට බොහොම සමීපව යාළු වෙන්න ඕනේ කියලා හිතනවා, අරමයි මෙහෙමයි ගොඩක් දේවල් හිතෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිලා ඉවර වෙලත් දැවිලි ඇති වෙනවා, තැවිලි ඇති වෙනවා, වෙහෙසක් ඇති වෙනවා, පරිලාහයක් ඇති වෙනවා. එහෙම සිද්ධ වෙනවා. ඒ වගේම යම් දෙයක් දකිද්දී තමන්ගේ යාළුවෙක්ට තියෙන විශේෂී දෙයක් හරි ඒ වගේ දෙයක් දකිද්දිත් එහෙමයි. වෙහෙසක් ඇති වෙනවා, පරිලාහයක් ඇති වෙනවා. හැබැයි ඇස සංවර කරගත්තේ නැත්තම් එයාට මේ දේ මටත් තිබ්බනම් අයියෝ මට නෑනේ ලැජ්ජාවේ බෑ කියලා සමහරකට හිතෙනවා. එක්ක මාන්නේ හින්දා වෙහෙසටපත් වෙනවා, ආතතියටපත් වෙනවා. එක්කෝ මම මොනා කරන්නද කියලා වෙහෙසට ආතතියටපත් වෙනවා. නොඑක ආකාරයේ මේ වස්තුන් හින්දා භෞතික දේවල් හින්දාත් ඇස සංවර කරගත්තේ නැත්තම් වෙහෙස දැවිලි පරිලාහයන් දැවීම ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තේරුම් අරගෙන සින්දුවක් අහදෙත් එහෙමයි. මේ සින්දුව අහන් යද්දි මේක මට මගදී නැවතුනොත් එහෙම නැත්තම් මේ සින්දුවේ තියෙන දේවල් මං හොයන්න ගිහිල්ලා මට වෙහෙස දැවිලි තැවිලි ඇති වෙන්න පුළුවන්. මේ ආහාරය ගනිද්දී මේක මම මේ මොහොතේ අවදිමත් වෙලා ආහාරය ගත්තේ නැත්තම් මේකට ඇලීම් ගැටීම් ඇති කරගත්තොත් මට වෙහෙස දැවිලි තැවිලි ඇති වෙන්න පුළුවන්. මේ බව තේරුම් අරගෙන ඊට කලින් මම මේක නවත්ත ගන්නවා කියලා හික්මිලා එයා වෙහෙස දැවිලි තැවිලි ඇති වෙන බව තේරුම් අරගෙන ඊට කලින් ඇස සංවර කරගන්නවා. දැක්ක දෙයක් පමණක් විදිහට හික්මෙනවා. ඇසුන දෙයක් පමණක් විදිහට හික්මෙනවා. දැනුණ දෙයක් පමණක් විදිහට හික්මෙනවා. මෙන්න මේ විදිහට මේ දුටු ඇහුණ දැනුණ දේවල් ගැන හික්මෙන්න පටන් ගන්නවා. මේක තමයි ක්‍රමවේදය. එතකොට ඇස කන නාසය දිව කය මනසට සිතුවිල්ලක් ගලන්න ගියත් එහෙමයි. මේ සිතුවිල්ල ඔස්සේ මේකට ඉඩ දුන්නොත් මට වෙහෙසක් දැවිල්ලක් තැවිල්ලක් මනසේ පරිලාහයක් ඇති වෙනවා. කයයි හිතයි දෙක පිච්චිලා යනවා. ඊට වඩා හොඳයි මෙයා සෙල්ලම් දාන්න කලින්ම සිතුවිල්ල එනවත් එක්කම එයාව නවත්තලා දාන එක කියලා. එහෙමම ටක් ගාලා මනස හැමති දොරට වහ ගන්නවා. එන්න දෙන්නේ නැතුව සිතුවිලි වලට. සිතුවිලි ගලාගෙන එද්දිම තව පොඩ්ඩක් හිතලා නවත්තන්න ඕන කියලා හිතෙද්දිම නෑ පොඩ්ඩක්වත් ඕනේ නෑ මෙතනම කපනවා කියලා කපලා දානවා.
ඊළඟට කායික ස්පර්ශයත් එහෙමයි. තව පොඩ්ඩක් විදලා නවත්තන්න ඕනේ කියලා හිතෙද්දි නෑ දැම්මම කරන්න ඕනේ කියලා. මොකද මේක තව දුරට කරන් යාමෙන් ශාරීරික සහ මානසික දැවීමක් තැවීමක් පරිලාහයක් තමයි මට ඉතුරු වෙන්නේ කියලා එයා හික්මෙන්න පටන් ගන්නවා. අන්න ඔය විදියට ඇස කන නාසය දිව කය මනස ආදිය වසන ලද්ද දොරටු ඇතුව වාසය කරන්න කෙනෙක් පටන් ගන්නවා. මේ ශාසනයේ පැවිදි වෙන්න කෙනෙක්ට මුලින්ම දෙන අනුශාසනාවක් ඕක. මේ ආයතන 6 සංවර කරගෙන වාසය කරන්න කියලා. කොහොමද? හැම මොහොතකම එක්ක භාවනා කමටහනක හිත තියා ගැනීමෙන් හරි. එහෙම නැත්නම් කිසිම ආකාරයකට රූපයක් දැක්ක පමණක් බව දකිමින් හික්මෙන්න. ඒ දේ ඉස්සරහට ආපු හින්දා දැනුණ එච්චරයි. ඒක ගැන මම හිතා ඉන්න ගියොත් ගැටෙන්න හරි ඇලෙන්න හරි හැදුවොත් කොච්චර හිත ආසයි. ඒකට තමයි තණ්හාව කියන්නේ. ඒකයි දුක්ඛ සමුදය. ඒකයි දුකට හේතුව. කොච්චරවත් හිත ආසයි. තව පොඩ්ඩක් ඒක ගැන හිතන්න. පොඩ්ඩක් ඒකට ලුණු ඇබුල් දාලා මතක් කරන්න කැමතියි. එහෙම නැත්නම් ඒක දිහා බලාගෙන හිතන්න කැමතියි. මේකමයි දුක. මේකමයි දුකට හේතුව කියලා තේරුම් අරගෙන ඒ නුවණැත්තා අන්න එතනදී ඇස සංවර කරගන්නවා. සද්දයක් ඇහෙද්දී එහෙම කෙනෙක්ගේ ලස්සන සද්දයක් ඇහෙද්දී ලස්සන කටහඬක් නම් තියෙන්නේ. ඇලීමක් ඇති වෙනවා නම් පොඩ්ඩක් ඒකත් එක්ක හිත ඇදිලා යන හදනවත් එක්කම නවත්තනවා. මේකෙන් මට අවසාන ඉතුරු වෙන්නේ ශාරීරික සහ මානසික පරිලාහයක් විතරයි, වෙහෙසක් විතරයි. මෙයාව ලබා ගත්තත් අන්තිමට වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. මේ බව දූරදර්ශීව සහ තීක්ෂණ නුවණකින් මේ මොහොත මන ලෙස තේරුම් අරගෙන මේ පුද්ගලයා මේකෙන් හිත ඈඩ් කරගන්න හික්මෙනවා. ඊළඟට සංවර පහතබ්බා වලට පස්සේ ආසේවන පහතබ්බා ඇසුරු කිරීමෙන් කොහොමද කෙලස් තවන්නේ කියලා ඊළඟට ශ්‍රවණය කරමු. බුදුරජාණන් එකෙන් කියන්නේ සිව්පසයේ පරිභෝගය පිළිබඳව. අපි කලින් කිව්වනේ නිගණ්ඨයින් අන්තයට ගිහිල්ලා වස්ත්‍රත් ඉවත් කළා, ආහාරත් ඉවත් කළා, මෙතනින් මෙපමණකින් මගේ තෘෂ්ණාවෙන් මිදෙන්න පුළුවන් කියලා කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මේ සිව්පසයේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ජීවත් වෙනවා නම් මේ ජීවිතය රැක ගැනීම සඳහා චීවර සේනාසන ගිලාන ප්‍රත්‍ය අපි හිතමු මෙහෙම චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන හතර ඒ සිව්පසයේ ඒ හැම එකක්ම පටිසේවනා කියලා කියන්නේ ඒව පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ පාවිච්චි කරන්නේ ඒවා පාවිච්චි නොකිරීම නිසා නොයෙකුත් වෙහෙස පීඩා ඇති වෙනවා. ඒ බුදුරජාණන් අද්දුටුවා. සීමාන්තික ආහාර ආදී නොගැනීම. ඒ වෙනුවට අපි කලින් කිව්වා වගේ මධ්‍යම ප්‍රතිපදාවකින් පටිසංඛා යෝනිසෝ දැන් ඒ වචනේ සඳහන් වෙනවා අර පත්‍රේක්ෂ පාඨි. පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි මම නුවණින් කල්පනා කරලා පිණ්ඩපාතේ පාවිච්චි කරනවා. ඔන්න ඊළඟ පරමාර්ථ කියන්නේ ඒව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය එහෙම කියලා මේවා සඳහන් වෙයි. කය විනෝදේ සඳහන් වෙයි. හුදෙක් මේ ශාරීරික පවත්වා ගැනීම සඳහා කියලා ඊළඟට ඒක භාවනාවට හරවන්නේ නැතිත් අර අපි කලින් කිව්වා ආකාරයට. ඔන්න ඒකට තමයි පටිසේවනා පහ. එතකොට ඒ ඇතම් දේවල් තිබෙනවා පටිසේවනා කියලා පාවිච්චිය තුලින් ඒ පැමිණෙන්න පුළුවන් ඒ දැවිලි ආදිය ඉවත් කර ගැනීම. තේරුම් ගන්න බලන්න මේ පින්නතුන් මෙතන පටිසේවනා පහතබ්බා කියන්නේ අර සිව්පසේ වැනි අත්‍යවශ්‍යම කාරණා ජීවිතයට අවශ්‍ය දේවල් නුවණින් කල්පනා කරලා ආවට ගියාට නෙවෙයි නුවණින් කල්පනා කරලා ඒවායේ පරමාර්ථය සලකාගෙන ඒවා භාවනාවට හරවගෙන ඒ පරිභෝග කිරීම තුලින් අර ඒවා පරිභෝග නොකිරීමෙන් නැති වෙන අනවශ්‍ය ඒ දැවිලි පීඩා නැති වෙනවා. එහෙම හිතා ගන්න. මොකද මෙන්න මේ ඊතර වීමේ කාර්යයේදී යටත් තුලින් ශරීරයවත් රැකගන්න එපායි. තව යන්න තියෙනවනේ. ඉතින් ගලාගෙන එනේ. ඒවා තමයි අර ආහාර තුලින්, සේනාසන තුලින්, වස්ත්‍ර තුලින් ජීවිතේ ඒ නොයෙකුත් කෙලස් ගලාගෙන ඒව අවම කරගන්නවා. අර කියාපු අල්පීච්ඡතා ආදී ගුණ. ඔන්න එතකොට එහෙම හිතා ගන්න. එතකොට ඒ පටිසේවනා. ඔන්න ඊළඟට කියන අදිවාසනා. පටිසේවනා කියද්දී අපි මතක් කරේ මේවා භාවිතා නොකිරීම හින්දා ඇති වෙන ප්‍රශ්න තියෙනවා. දැන් පළවෙනි කාරණාව නිවන් දකින්න කියන්නේ පරම සැපයට පත්වෙන මාර්ගය. එහි කියලා පරම සැපයට පත් වෙනවා නම් ඒක ලෞකිකව භෞතිකව ලෝකෝත්තර වශයෙන් සැපයක් වුණාට එතන භෞතිකව දුක් විඳින්න ඕන කියන කතාවකුත් නැහැ එතන. එතකොට බුදුරජාණන්සේ බැලුවා එහෙම දුක් දීමෙන් කියන්නේ මේ දුකක් දීම හේතු කරගෙන පුළුවන්ද කියලා දුකින් නිදහස් වෙන්න. නැසර තේරුණා ඒක එහෙම ප්‍රතිපදාවක් නැහැ කියලා. එතකොට මේ දුක් දෙන එකවත් සැප දෙන එකවත් මත නෙමෙයි මේ ප්‍රශ්න තියෙන්නේ හිතත් එක්ක කියලා. එතකොට මේක
යම් කෙනෙක්ට සැප සහිත දේවල් අසුරු කරද්දී කෙලස් වැඩෙනවා නම් ආස හිතෙනවා නම් ඒකට හිත ඇලෙනවා බැඳෙනවා නම් ඒක නා දුක් ප්‍රතිපදාවකට යොමු වෙන්න ඕනේ. සමහරෙක් ඉන්නවා දුක් ප්‍රතිපදාව අසුරු කරද්දී හිත ගැටෙනවා හිත සමාධිමත් වෙන්නේ නැහැ කේන්ති යනවා මధుරෙක්ගේ සද්දයක් ඇහුණත් චට්ටාස් ගාලා ගහන්න හිතෙනවා කෑ ගහනවා වගේ ගති තියෙන ද්වේෂ චරිතය. අන්න එහෙම අයට දුක් ප්‍රතිපදාව හරියන්නේත් නැහැ. එතකොට තමන්ට හරියන ප්‍රතිපදාව තේරුම් අරගෙන තමන්ගේ හිත සමාධිමත් කරන්න පුළුවන්. තමන්ගේ හිත නිදහස් වෙන හිතට සැනසීම දැනෙන හිතට සැහැල්ලුව සතුට කෙලෙස් දෙයක් ලබන්නවත් දෙයක් පවත්වන්නවත් දෙයකින් නිදහස් වෙන්නවත් කිසිම ආකාරයක අවශ්‍යතාවයක් ඇති නොවන ආකාරයේ ප්‍රතිපදාවන් තෝරගෙන මේ අනුව කටයුතු කරන්න ඕන කියන හැඟීම තමයි ඊළඟට බලවත් කරගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ කිව්ව ඇදුමක් ඉන්න තැනක් ආහාර ඒ වගේම බෙහෙත් ලෙඩ වුණාම බෙහෙත් සහ ගිලම්පස ආදිය මෙන්න මේවා නොගැනීමෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ගෑස්ට්‍රයිටිස් අමාරු ඊළඟට අර දුෂ්කර ක්‍රියා කරන කාලේ වගේ තද බල හිසේ රුදා බඩේ රුදා ඒ වගේම කෙට්ටු වියාම ඇදියාම ඔය වගේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් එතකොට අනිවාර්යෙන් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. එතකොට මේවා පරිහරණය කරමිනුත් දුරු කරන්න තියෙන ආශ්‍රව තියෙනවා. මේවට තියෙන ආසාව පරිහරණය කරමින් කල් තියලා ප්‍රතිවේක්ෂා කළා තමයි පටන් ගන්නෙ හින්දා. ඒ කියන්නේ දැන් ආහාර ගන්න කලින් දැන් ආහාරය ගනිද්දී ඒක මොන විදිහට තිබ්බත් යම් තාක් කෙලෙසයක් උපදිනවද ආහාරය ගන්න කලින් එයා ඊට කලින් ඒකෙන් හිත නිදහස් කරගන්නවා. ප්‍රතිවේක්ෂාව කරලා පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං හරි චීවරං හරි යන ආදී වශයෙන් මම නුවණින් සලකලා මේක දැන් ගන්න කියලා හිතන නගාගත්තට පස්සේ ගොඩක් දුරට ආහාරය ගන්න මොහොත තුල යට මේ හිත මේකට ඇලිලා බැඳිලා තියෙන ගතිය නිදහස් කර ගැනීමේ හැකියාව උද්ගත වෙනවා. ඉවසී. ඒ ඉවසීම කියන එකට දැන් කෙටියෙන් දක්වන්නේ යෝගාවචරිකුට අවස්ථානුකූලව ශීතලය, උෂ්ණය, මැසි මදුරුවන් ගෙනෙන පීඩා, සර්පයෙන් ගෙනෙන පීඩා, නොයෙකුත් කායික සමහර විට පණ යන තරම් බරපතල පීඩා නිදදරා ගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව? අවස්ථානුකූල පිපාසා ආදී නිදදරා ගන්න සිද්ධ වෙන්නේ මොකද? ඒවා නිදදරා ගත යුතු වන්නේ මොකද්ද? නිදදරා නොගැනීම තුලින් නොයෙකුත් වෙහෙස දැවිලි තියෙනවා. අපි හිතමු මේ අපිට තුවාලයක් ඇති වෙලා අපි කෑ ගහනවා විලාප තියෙනවා. එයින් වෙහෙස දැවිලි නිය ඇති වෙන්නේ. ඒ වෙනකොට අමාරුවෙන් හරි ඒක අපි දරාගත්තොත් ඉඳ දරාගත්තොත් ඒක නිවනටත් උපකාර වෙනවා. ඒ වගේම අර අනවශ්‍ය කරදරත් ඇති. ඒ ටික නිදා ගන්න. එතකොට ඒකයි බුදුරජාණන් කියන තැම් අවස්ථා තැම් දේවල් පිළිබඳව අදිවාසනා පහත්බ්බා ඉවසන්න වෙනවා. එපමණක් නෙවෙයි අනානාවිද පුද්ගලයන් අපට මේ කරන බණුන් ආදී දේවල් ඒවත් ඉවසන්න වෙනවා. දුරුත්තානං දුරාගතානං වචනපත්තානං ඒවා ඉවසන්න සිද්ධ වෙනවා. අන්න එතකොට ඉවසීමත් ඒ සංස්කාර ආශ්‍රව සංවර කිරීම එක ක්‍රමයක්. ඔන්න ඊළඟට ප්‍රකාශ කරනවා ඉවසීම ගැන කතා කරද්දී අපිට සීතල ඉවසන්න වෙනවා, උෂ්ණ ඉවසන්න වෙනවා. ඒ වගේම සත්වයන්ගෙන් වෙන පීඩා ඉවසන්න සිද්ධ වෙනවා. ඒ වගේම මිනිසුන්ගෙන් අහන්න හම්බෙන කටුක වදන් ඉවසන්න සිද්ධ වෙනවා. පහර දීම ආදී ඉවසන්න සිද්ධ වෙනවා. ප්‍රාණය නසන සුළු හෝ බොහොම වද හිංසා පවා විදින සිද්ධ වුණොත් ඉවසන්න සිද්ධ වෙනවා. ඉවසන්නේ මොකක් හින්දාද? ඒක තමයි ලොකු වැදගත්ම ප්‍රශ්නේ. ඒ ඉවසුවේ නැතිවීමෙන් ඇති වෙන්නේ වෙහෙසක්, පීඩාවක්, දැවිල්ලක් විතරයි. කායික සහ මානසික වශයෙන්. ඒ හින්දා ඉවසන්නේ වෙන දෙයකට නෙමෙයි. බොහොම ප්‍රඥා සම්ප්‍රයුක්තව සිද්ධ කරන වැඩක්. ධර්මයේ හික්මනවා කියන්නේ. වෙන මිනිස්සු ඉන්නවා සීත වැඩි එහෙම නැත්නම් උෂ්ණ වැඩි කියලා විලාප තියෙනවා. අයියෝ කියනවා, අරක කියනවා, මේක කියනවා, කියවනවා. මොකක්ද ඇරියා වගේ. එහෙම නැත්නම් සත්තු කියලා හිතලා බයේ දගලනවා, අරක කරන්න හදනවා, මේක කරන්න හදනවා, අනිත් අයට වද දෙනවා. ඊළඟට ලොකු අර කිව්වා වගේ වේදනාවක් ඇති වුණොත් ඒ වගේ දුක් විඳින්න පටන් ගන්නවා. බොරුවට ඊටත් වඩා විලාපයක් විඳිනවා, කෑග ගහ ඉදලා වෙහෙසට දැවිල්ලටපත් වෙනවා. මේ බව තේරුම් අරගෙන මේ වෙහෙස දැවිලි ඇති නොවන විදියට මේකෙන් හිත නිදහස් කරගන්න විදියට මම හික්මනවා කියලා හිතලා මේක ගොන්කමක් කියලා තේරුම් අරගෙන
ඒ දේ ඉවසමින් ඒකින් නැති වෙන්න පුළුවන් ගලාගෙන යන්න පුළුවන් කෑ ගහන විදිය ආශ්‍රව ගැටෙන විදිය ආශ්‍රව මුලා වෙන විදිය ආශ්‍රව වලින් හිත නිදහස් කරගන්නවා. ඔබට හිතෙන්න පුළුවන් මේ බොහොම සරල කාරණා ඔක ඉතින් මොනවාද කි විශේෂත්වයක් තියෙන කියලා. මේ සරල කාරණාව Taman තුල හරියට වැඩලා නැතිකමමයි නිවන අවබෝධ නොවෙන්න හේතුව. ඔබ හිතනවා මට මේවා තේරෙන්න මට මේවා තියෙනවා කියලා. හැබැයි ඔබට එහෙම සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි තේරෙන්නේ. කවුරු හරි කටුක විදිය දෙයක් කියන්න ඕනේ. ආත්ම ඝාතනය වෙන විදිහේ මොන හරි ඔබට අහන්න ලැබෙන්න ඕනේ ඔබ ගැන. අන්න එතකොට බලන්න ඕනේ දැනෙන අසහනය ආතතිය කොච්චරද කියලා. ඉතින් මේක ඉවසීම මේවා තියෙන ඉවසන්න. මොකද ඉවසුවේ නැත්තම් සිද්ධ වෙන එක කර්මෙන් හිම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉවසුවොත් ඒක තමන්ට වෙහසක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. එයාට ඒකත් මනසයි අරමුණයි කියලා දැකලා මේ මොහොතේ විපස්සනාවට හරවගෙන නිවන කරා භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ඉවසුවේ නැත්තම් බොරුවට අසහනයක් වෙහසක් පීඩාවක් දැවිල්ලක් අතිත් කරගෙන තවදුරටත් පටිගයත් බලවත් කරගෙන නිවනින් ඈතින් ඈතට බය යනවා. ඉතින් මේ බව තේරුම් කරගෙන මෙහෙම නොවෙන්න කටයුතු සලසා ගන්න අවශ්‍ය වෙනවා. පරිවර්ජනා පහතබ්බා කියන්නේ වර්ජනය කිරීම එහෙම නැත්නම් මගේ හැලීම කියන එක. ඒකෙන්දි දක්වන්නේ මෙහෙමයි. සාමාන්‍ය ලෝකයා අයවල කුවට ගන්නේ නැතත් බුදුරජාණන් ප්‍රකාශ කරනවා දැන තමන් ඡණ්ඩ ඇතුන් අශ්වයින් බල්ලන් ගවයන් ඒවා යින් බේරෙනවා. අතුන් ඉස්සරහට යන්නේ මට හොඳට භාවනාව දියුණු කරලායි කියලා එහෙම යන්නේ ඒ වයින් බේරෙනවා. ඊළඟට ඒ වගේ තමන්ට උපද්‍රව වෙන අවස්ථාවලින් ඒවා පරිවර්ජනය කරනවා. ඒ වයින් මඟ හරිනවා. ඒ පමණක් නෙවෙයි දක්වනවා ඔන්න නුසුදුසු ස්ථානවල යවසීම සංඝයා වහන්සේ කෙනෙක් අපි හිතමු අගෝචර ස්ථාන කියලා කියන ඔය නගරවල නුසුදුසු තැන්වල වෙන හැසිරෙනවා නම් ඒ තුලින් Tamanට කරදර එනවා. ඒ වගේම පහප මිත්‍රින් ඇසුරු කිරීමත් එකට දක්වලා තිනවා. ඒ දුරින් දුර එහෙම නැත්නම් අපිට කියමු ඒවල වර්ජනය කරන්න වෙනවා. අන්න ඒක පරිවර්ජනා පහතබ්බා. ඒකට ඇතැම් දේවල් අපට සිද්ධ වෙනවා. නුවණින් පටිසංඛායෝනිස නුවණින් සලකලා මේවා අපි පරිවර්ජනය නොකළොත් අපට මේ විදිහේ කරදර වෙනවා කියලා අන්න පරිවර්ජනය කරන්න වෙනවා. එතකොට ඒව තමයි ඒ නපුරු සතුන් පුරු දේවල් ඒ ශරීරයට පීඩා කර දේවල් එන්න ඒවා ඊළඟට පාප මිත්‍රයින් ආදීන් පරිවර්ජනය කිරීම. ඊළඟට තියෙන්නේ ඔන්න පරිවර්ජනා පහ. මෙතනට එකතු කරගන්න පුළුවන් යම් ආකාරයක මිනිසෙක් එක්ක කතා කරද්දී ධර්මය ගැන කතා කරද්දී තමන්ට අසහනයක් ආතතියක් දැනෙනවා නම් එයාට යමක් කියලා දෙන්න බැරි නම් නිකන්ම හරස් ප්‍රශ්න අදාළ නැති දේවල්ම නම් අහන්නේ. හොඳම දේ තමයි ආ පරිවර්ජනය කරන එක. ඒව මග හරිනවා. ඊකට යම් මිනිසෙක් හම්බුනා මේ මිනිසා තමන්ට මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්න පොළඹවනවන. එහෙම නැත්නම් තමන්ට රාගය ඇවිස්සෙන විදිහේ දේවල් කියනවා නම්, මාන්නය ඇවිස්සෙන විදිහේ දේවල් කියනවා නම්, අශ්‍රද්ධාව ඇති වෙන විදිහේ දේවල් කියනවා නම්, ඒ වගේ ඒවා දුර තියලම නෝනින් සලකලා කලින් ඉඳලම මග හරින්න පටන් ගන්න ඕනේ. තමන්ගේ ඥාතියෙක්, දුවෙක්, දරුවෙක්, ස්වාමියෙක්, භාර්යාවෙක් වුණත් තමන්ට අයහපත පිණිස දේවල් කළා මානසික ස්ථායීතාවයට බලපෑම් සිද්ධ කරනවා නම් තමන් දක්ෂ වෙන්න ඕනේ මුලින්දලම ඔවුන් අතහරින්න. ඔවුන් මග හැර ජීවත් වෙන්න. තබ්බා ඊළඟට තියෙනවා විනෝදනා පහතබ්බා. ඒක නම් බොහෝ දෙනා අහලත් ඇති. දැන් ඔය ඇත්ත වශයෙන් ඔය ගිරිමානන්ද ආදී සූත්‍රවල ඒක තියෙන්නේ පහන සංඥා නමින් දක්වන්නේ. මෙතන හැම එකක්ම පහන කියන වචනේ යොදලා තියෙන නිසා මෙතන විනෝදනා කියලා වචනේ යොදලා තියෙන විනෝදය නෙවෙයි කියන්නේ දුරු කිරීම. විනෝදන කියන වචනේ තේරුම දුරු කිරීම. මොනවද දුරු කරන්නේ? අන්න එතන මෙහෙම දක්වනවා. යම් කිසි ආර්ය ශ්‍රාවකෙක් එක්ක භික්ෂුවක් උප්පන්නං කාම විත්තක්කං නාදිවාසීති පජහති විනෝදේති ගන්ති කරෝති යන භවං ගමයි. ඔය විදිහේ පාටියක් සඳහන් වෙන්නේ. උපන්නා වූ කාම විතර්කය ඉවසන්නේ නැහැ. ඉවත් කරනවා, දුරු කරනවා, ඒවා කෙලවර කරනවා කියන අන්නේ ටික ඒක පෙන්වන්නයි මේ විනෝදනා පහතබ්බා කිව්වේ. ඒකට ඇතැම් දේවල් එතන දක්වන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, ඊළඟට උපන්නා වූ පාපක අකුසල ධර්ම වහාම ඒවා දුරු කරන්න ඕනේ. විනෝදනා කියලා කියන්නේ. ඒ දුරු කිරීම තුලින් සංවර කරගatiya යුතු ආශ්‍රව. විනෝදනා පහතබ්බා. ඔන්න ඊළඟට භාවනා පහතබ්බා. වැඩිම තුලින් දුරු කරගත හැකි ආශ්‍රව ගැන කියන්නේ මෙහිමයි. එතන කියන්නේ සතිය. විනෝදනා පහතබ්බා ගැන කතා කරද්දිත් නැවත මතක් කරන්න තියෙන්නේ. අදාදම නිවන අවබෝධ කරගන්න ඇත්තටම උමනාවක් තියෙනවා. මේ පුහුණුව මෙතනම සිද්ධ කරන්න තියෙන දෙයක්. මේ මොහොතේ රාගයක්, කැමැත්තක්, ඇලීමක්, ලෝභයක් ඇති වෙන යනවා නම් එතන මේක විනාශ කරන්න කියනවා. මොකද කියන්නේ? නාදි වාසයේදී නොයවසයි, පජහති ඉවත් කරයි, විනෝදේති විනාශ කරයි. ළකට භ්‍යන්ති කරෝති නැත්තරම් නැති කරයි
අනභවං ගමේදී නැවත උපදවන්න අවස්ථාව නොදෙයි. මෙන්න මේ කිව්ව විදියට රාගයක් ගැටෙන ගතියක් ඊළඟට හිංසා කරන්න හිතන ගතියක් ඒ වගේම උප්පන්නා වූ ඉපදෙන මේ මොහොතේ ඉපදෙන යම් තාක් අකුසල ධර්මයක් මාන්නයක් ඊර්ෂියාවක් උඩුගුකමක් ඊළඟට වෙන ඕනම ආදී කෙලෙසයක් ඇති වෙන තැනම මේක ඇති වුණොත් මට ඇති වෙන්නේ වෙහෙසක් පීඩාවක් දැවිල්ලක් ආතතියක් මේ මොහොතෙත් අනාගතේ මට ඇති වෙන්නේ ලෞකික වශයෙන් උත් බොහොම වැරදි දේවල් වලට එහෙම නැත්නම් අපකීර්තියන්ට ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දෙන්න මේක හේතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතේ විතරක් නෙමෙයි ඊළඟ ජීවිතවලත් මට සතර පායට යන්න පවා මේවා හේතු වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන එයා මේ කොටිම මේ මොහොතේ ඇති වෙන්න පුළුවන් දැවිල්ල සහ තැවිල්ල ඒ ටික පමණක් හරි මතක් කරගෙන ඒ එන සිතුවිලි එතනම පොඩි කාලයයි බලෙන් මේක මේ විදිහට ඔබට කරන්න වෙන්නේ. පොඩි කාලයක් මේ විදිහට කරන් යද්දී හිත ඉබේ මේව ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. අත්දැකීමෙන් කියන්නේ. ඒක ඔබට පුදුමාකාර සහනයක් සතුටක් සැනසීමක් දැනෙන්න පටන් ගන්නවා ලෝකේ ජීවත් වෙද්දී. කලින් තිබ්බ බරක් එළිය පැත්තකින් තියෙන ජීවත් වෙනවා කියන එක Tamanටම දැනෙන්න පටන් ගන්නවා. ඒ අවශ්‍ය වෙන්නේ එකම දේ පොඩි කාලයක් උත්සාහ කරන්න. පොඩි කාලයක් දැඩි වීරයක් ගන්න. යම් තාක් දෙයක් එනවද හැබැයි බොහොම දැඩි විදිහේ වීරියක් වෙන්න ඕනේ. ඒක ලාවට පැද්දි යන වීරිය හරියන්නේ නැහැ. මඩේ දදා හොදනවා වගේ භාවනා කරලා හිත පවත්තලා කවදාවත් දිනුවක් ලබන්න බෑ. හැබැයි දැඩි වීරියක් හරියට මාසයක් දෙකක් තුනක් ගත්තා නම් ආයේ දිගට මේක තියෙනවා බොහෝ දුරට. කෙලින්ම යම් සිතුවිල්ලක් දෙන්නේ නාදිවස ඉවසන්නේ. පජහති විනාශ දුරු කරනවා. විනෝදේති විනාශ කරනවා. බෙහන්ති කරුති නැත්තරම නැති කරනවා. අනභවං ගමේති නැවත එකට ටක් ගාලා එන්න දෙන්නෙත් නැහැ. මෙන්න මේ විදියට බොහොම දැඩි ලෙස මේ කෙලෙස් සටන සිද්ධ කරන්න පුළුවන් කෙනාට මේ සටන ජය ගන්න පුළුවන් වෙනවා. මේ බොජ්ජං හත සති සම්බොජ්ජංගේ භාවනා එක වඩනවා විවේක නිසිතං විරාග නිසිතං වස්සග්ග පරිණාමි නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හත මේ පිණුතුන් අහලා ඇති. ඒ එක එකක් වඩන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි කියලා කියන්නේ මේ ඔක්කොම නිවනට වචන. නිවන නැමැති විවේකය විරාගය නිරෝධය අතහැරීම ඒක මුල් කරගෙන මේ එක බොජ්ජංග වඩනවා. මොකද හේතුව මේ බොජ්ජංග නොවැඩීම තුලින් යම් ආශ්‍රව වෙන්න පුළුවන් නම් ඒ ආශ්‍රව වැලකී යන බොජ්ජංග හත වැඩිීමේ දැන් මේ න්‍යාය අනුව තේරුම් ගන්න බලන්න අර ඉස්සෙල්ලා කිව්වේ වගේම තමයි. මේකට ඒකට හැමතැනම තියෙන පටිසංඛායෝනිසෝ අපි නුවණින් කල්පනා කරන්න ඕන. මේ යම් දේවල් අර හත් ආකාරයක් මෙතන දක්වලා තියෙන එකයි. ඒ ඔක්කොගේම පරමාර්ථය මොකද? මේකට හේතුව. අර අපි කලින් කිව්වේ ආසව සමුදය අවිජ්ජා සමුදය. ආසව නිරෝධා අවිජ්ජා නිරෝධ. උතනයි බොහෝ දිනාට ගැටලුව තියෙන්නේ. අවිජ්ජාව කොයි ලෝකෙන් ආවද කියලා හැමෝටම ප්‍රශ්නයක්. මේ කදිමට තේරෙනවා මේකෙන් ආශ්‍රව තුලින් අවිජ්ජාව වැඩින්නේ. ඒ කියන්නේ පෙන්වු කරන්නේ එහෙම නොකරොත් දැන් යෝනිසෝ මනසිකාර ආයෝනිසෝ මනසිකාර කියන්නේ අයෝනිසෝ මනසිකාර්ය තුලින් නූපන්නා වූ ආශ්‍රවයන් උපදිනවා උපන්නා වූ ආශ්‍රයෙන් වැඩෙනවා. නමුත් යෝනිසෝ මනසිකාර්ය තුලින් උපන්නා වූ ආශ්‍රවයන් ප්‍රහීන වෙනවා නූපන්නා වූ ආශ්‍රයෙන් නූපදිනවා. අන්න ඒ විදිහේ ආනිසංසයක් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ඔන්න ඔය බොජ්ජංග හත දක්වලා තියෙනවා. දැන් අර හත් ආකාරයකින්ම මේ සංවර ප්‍රහාණය කිරීමේ ක්‍රමයක් ඒ සබ්බාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මේක තුලින් අපිට හිතා ගන්න තියෙන්නේ මේකේ පරමාර්ථය අන්න අර අවිජ්ජා ප්‍රහාණයයි. අවිජ්ජාව කියලා කියනෝ දෙන්න මොහොතක් පාසා අපිට ඇති වෙන්නේ අර ආශ්‍රව නිසා ගලා එන ස්වභාවයක් තියෙනවා. අර කලින් කිව්වා වගේ අපි ගඟ මේ සැඬ වතුර දිහා බලන්නේ නිකන් ගඟක් අයිනට කියලා නිකන් බලන් ඉන්නව නෙවෙයි. මේකට බැස්සට පස්සේ තියෙන ප්‍රශ්නේ ඒ ගලාගෙන යාමත් එක්කම ඒකට සමහර ඒවාට දැන් හිතලා බලන්න සැඬ වතුරකින් ගලාගෙන යනකොට අපිට කියන්න බෑනේ මම මේ කොනේ ඉඳලා හරියට කෙලින් ඉරක් ගැහුවා වගේ මම එතනට යනවා කියලා කාටවත් බෑනේ පීනලා යන්න. වතුරටත් ඉඩ දෙමින් යන්න ඕනේ. වතුරටත් ඉඩ දෙමින් ඒකයි මැදුම් පිළිවෙත. එතනයි තියෙන්නේ මහා පුදුමයි පටිච්චසමුප්පාදයේ නේ එකයි. එකකින් එකට සම්බන්ධ වෙලා යන එක. ඉතින් ඔන්න ඊළාට මේ හකුළු වල දක්වන්නම් අපි අවස්ථානුකූලව මේ ඔක්කොම හකුළු වල දක්වන පුදුම විදිය පාටියක් තියෙනවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක මේ අපේ මේ බුදුරජාණන් දක්වපු දැන් භාවනා පහතබ්බා කියද්දි කියන්නේ භාවනා කරලා ප්‍රහාණය කරන ආශ්‍රවය තමයි ඒක එහෙම සිද්ධ කරන්නේ කොහොමද? යාට සිද්ධ වෙනවා කියනවා මේ බොජ්ජංග හත.
아무තු දේවල් නෙමේ. බොහොම සරලව තේරුම් ගන්න බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයට හේතු වෙන අංග. මොනවාද අවබෝධයට හේතු වෙන්නේ? සිහිය අවබෝධයට හේතු වෙනවා. ඒ වගේම යම් ධර්මතාවයක් නුවණින් මෙනෙහි කරන්න නුවණින් සලකලා බලන්න ඒ වගේම මේකේ ත්‍රිලක්ෂණය වටහා ගන්න පුළුවන් හැකියාව අවබෝධයට හේතු වෙනවා. ඒ වගේම වීරිය වැඩි වීම අවබෝධයට හේතු වෙනවා. ඒ වගේම හිතේ ඇති වෙන මේ සමාධිමත් වෙලා ඇති වෙන ප්‍රීතිමත් ගතිය අවබෝධයට හේතු වෙනවා. හිතේ කය දෙකේ සැහැල්ලුව ඔය තුන්වෙනි ධ්‍යානෙ වගේ තියෙන ඒක අවබෝධයට හේතු වෙනවා. ඒ වගේම උපේක්ඛාව හතරවෙනි ධ්‍යානෙ අවබෝධයට හේතු වෙනවා. මෙන්න මේ අංග 7 වඩන්නයි කියනවා. උදාහරණයකට සිහිය වඩන්නයි කියනවා. මේ මොහොතේ මේ තමන්ගේ අගට සිහිය පවත්වන්න කියනවා. මොකටද? හිතට විවේකෙම දෙන්න. හිතට සියලු අරමුණු වල විරාගයම නොඇලී ගියාම දෙන්න. ලෝකයේත් එක්ක හිත ගහගෙන යන ප්‍රෝග්‍රෑමින් එකෙන් ඩිප්‍රෝග්‍රෑම් කරන්න. ලෝකේ පැවැත්මේ පවතින බව ලෝකයේත් එක්ක ගහගෙන යන මේ ලෝකයේ සත්‍යය කියලා අරගෙන ලෝකයේ තියෙන බැදීම් එයාගේ ලෝකේ කරන්න තියෙන දේවල් මේවා සත්‍යය කියලා අරගත්තු හැඟීමෙන් ඉවත් වෙන්න. මෙයා සිහිය පවත්වනවා. එවම හිතේ එන අරමුණු දුරින්ම දුරු කරලා දාන්නත් මෙයා සිහිය පවත්වනවා. මෙන්න මේ විදියයි. මෙන්න මේ විදියට කෙනෙක්ට පුළුවන් වෙනවා. මෙන්න මේ කිව්ව දේවල් ජය ගන්න. මේ විදියට භාවනා සිහිය විතරක් නෙමෙයි. මෙයා නුවණින් මෙනෙහි කිරීම සිද්ධ කරනවා. හිතට විවේකය දෙන්න. විරාගී බව දෙන්න. ප්‍රෝග්‍රෑමින් ගැන භවයේ යාම නැති කරන්න. ඒ වගේම හිතේ සිතුවිලි දුරින්ම දුරු කරලා දාන්න. ඒ වගේම මෙයා වීරියක් භාවිතා කරනවා. හිතට විවේකය දෙන්න. හිතට විරාගය දෙන්න. හිතට නැවැත්මක් දෙන්න. හිතට අරමුණු වල දුරින්ම දුරු කරවීමක් සිද්ධ කරන්න. මෙයා යම් භවනා අරමුණක් භාවිතා කරලා ඒකෙන් හිත ප්‍රීතිමත් වෙද්දී ප්‍රීතියේ කිදා බැහැලා වාසය කරනවා. වෙන කිසිම අරමුණකට හිතට එන්න දෙන්නේ නැතුව ප්‍රීති තුල නිමග්න වෙලා ජීවත් වෙනවා. මොකටද? හිතට විවේකය දෙන්න. හිතට විරාගය දෙන්න. හිතට නිරෝධය දෙන්න. හිත අරමුණු වලින් දුරින්ම දුරු කරලා දාන්න. මේකයි මෙච්චර කියන්නේ නිවන කියන්නේ නිවන් දකින්න. මේ භාවනා ටික සෝවන් වෙන මේ ටික සකදාගාමින් කියලා එහෙම කොහෙවත් නැහැ. එහෙම 아무තු දෙයක් නැහැ. නිවන කියන්නේම ਸਰව සම්පූර්ණ හිතේ සකස් කිරීම වල සංසිඳියාම. හිතේ වත්කම් වල ਸਰව සම්පූර්ණ අතහැර දැමීම. ආසා විශ්වය වියාම. නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය. ඒ වගේම නිවියාම නම් වූ නිවන. මෙච්චරයි. මේක මෙතන Taman තුල හැංගිලා තියෙන දෙයක්. ඊළඟට පස්සද්ධිය පාවිච්චි කරන්න කියනවා. හිතේ කය දෙකේම සැහැල්ලුව. යම් භාවනා අරමුණක් පුංචි වෙලාවක ඉසුරු කරේ දැන් භාවනා කරන අය දන්නවා. පොඩි වෙලාවක ඉසුරු කරද්දී සමහර කෙනා විනාඩි 5න් විනාඩි 10න් භාවනා අරමුණට තවදුරටත් හිත නගන්න බෑ. හිත ප්‍රීතිමත් ගතියක් දැනෙනවා. හිතට සමාධියක් දැනෙනවා. සිතුවිලි එන්නේ නිකන් අමුතු එකක නිමග්න වෙලා බැසගෙන ඇබ්සෝබ් වෙලා ජීවත් වෙනවා වගේ දැනෙනවා කියලා. අන්න මේ පස්සද්ධිය භාවිතා කරන්න කියනවා. පස්සද්ධිය තුල හිත පවත්වන්න කියනවා. මොකටද? හිතට විවේකය දෙන්න. විරාගී බව දෙන්න. නැවැත්ම දෙන්න. අරමුණු වලින් දුරින්ම දුරු කරන්න. ඒ වගේම සමාධියත් එහෙමයි. මේ සමාධිමත් ගතිය දැනෙද්දී මේ සමාධියම භාවිතා කරන්න කියනවා. වෙන දෙයකට නෙමෙයි හිතට විවේකය දෙන්න. විරාගී බව දෙන්න. නිරෝධය. ඒ වගේම දුරින්ම දුරු කිරීම දෙන්න. අවසාන වශයෙන් උපේක්ෂාව. ගොඩක් දුර නිවැරදි උපේක්ෂාව ඇති වෙන්නේ චතුර්ථ ධ්‍යාන මට්ටමේදී. කිසිම අරමුණක් නැතුව ඒ උපේක්ෂාවත් භාවිතා කරන්න කියනවා. කිසිම වෙන දෙයකට නෙමෙයි. ඒ හිතට විවේකීම දෙන්න. විරාගී බවම දෙන්න. නැවැත්මම දෙන්න. දුරින්ම දුරු කරන්න. මොකද මේ විදිහට මේ භාවිතා කරන්නේ මෙහෙම භාවිතා නොකිරීමෙන් ඇති වෙන්න පුළුවන් වෙහෙස, ආතතිය, දැවිලි ඇති නොවීම පිණිස. මේ විදිහට සිහිය භාවිතා නොකරොත් තමන්ගේ හිත කෙලෙස් වලට හබාගෙන ගිහලා දැවිලි පීඩා වෙහෙස ආදී ඇති වෙනවා. මේකේ විදිහට ප්‍රීතිය භාවිතා නොකළොත් නිකන් ඔහේ ඉඳලා අමුතු මුස්පේන්තු බවක් දැනෙනවා. ඒකිනුත් වෙහෙසක් පීඩාවක් ආතතියක් ඇති වෙනවා. මේ අර විදිහට පස්සද්ධිය සමාධිය භාවිතා නොකළොත් නිකන් භාවනා කර ඉන්න ගිහිල්ලා හෝ නිකන් හිත පවත්තන්න ගිහිල්ලා හිතට භාවනාව එපා වෙනවා කලකිරෙනවා. එහෙනම් පස්සද්ධිය භාවිතා කරන්න කියනවා. උපේක්ෂාව භාවිතා කරන්න කියනවා. මේ හැම එකකින්ම හිත මුදවාගෙන සබ්බ සංඛාර සමතිරිතපත් කරගන්න. බොහොම සුන්දර ප්‍රතිපදාවක්. හැම රාමුවකම නිදහස් වීම නිවන කියන්නේ. හිතේ ਸਰව සම්පූර්ණ නිදහස් වියාම.
ලෝකේ සියලු වත්කම් ලෝකේ සියලු මැනීම් වල සර සම්පූර්ණ අතහැර දැමීම. මෙන්න මේ විදිහට හික්මෙද්දී හිතට දේවල් ගලන්න නැතුව යන්න පටන් ගන්නවා. ආශ්‍රව නොගලන්න පටන් ගන්නවා. සිතුවිලි නොගලන්න පටන් ගන්නවා. සිතුවිලි ගලන්නේ නැහැ කියන්නේ අවිද්‍යාව පහළ වෙන්න විදියක් නැහැ. හිතට සිතුවිලි ගලන්නේ නැත්තම් මට පවුලක් තියෙනවා යුතුයකම් කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් ප්‍රශ්නයක් නැහැ. හිතට සිතුවිලි ගලන්නේ නැත්තම් මං ගියාට පස්සේ මේගොල්ලන් කවුරු සලකයිද කියලා ප්‍රශ්නයක් නැහැ. හිතට සිතුවිලි ගලන්නේ නැත්තම් මම භාවනා කරාට පස්සේ මගේ පවුල විනාශ වෙයිද කියලා ප්‍රශ්නයක් නැහැ. සිතේ සිතුවිලි ගලන්නේ නැත්තම් මම භාවනා කරන කියලා දරුවෝ මේවා වෙයිද මහත්තයා මේ බණීද නෝනගේ බැනුම් අහන්නේ වෙයිද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ පවුල විනාශ වෙයිද කියලා ප්‍රශ්නයක්වත් නැහැ. අම්මට තාත්තට සලකන්නේ කවුද කියලා ප්‍රශ්නයක්වත් නැහැ. මොකද අවිද්‍යාව හින්දාමයි ටික ඇති වෙන්නේ. හිතේ සිතුවිලි ගලන්නේ නැති කෙනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා තන සැනසීමෙන් කිසිම කෙනෙක් ජීවත් වෙන්නෙත් නැහැ. මොකද එයාට අකුසලයක් සිද්ධ වෙන්නෙත් නැහැ. මොකද එයා හිතාමතා කරන අකුසලයක් නෙමෙයි ඒක. හිතාමතා නෙමෙයි සලකන්නේ නැතුව ඉන්නේ. ගිහිල්ලා පැවිදි වෙලා හෝ වනගත වෙලා හෝ බණ භාවනාවට යොමු වෙන්නේ. එයාට හිතෙන්නේ නැහැ. දැන් ඒක අකුසලයක් වෙන්නේ. එයා හිතාමතා මේගොල්ලන්ට සලකලා වැඩක් නැහැ. මගේ සල්ලි මං ආරක්ෂා කරගන්න ඕනේ. ලෝභකමට කුණහිකමට තියන් ඉන්න ඕනේ. ඕන දෙයක් මේගොල්ලෝ කරගන්න ඕන දෙයක් වෙච්චාවේ කියලා ඒ වගේ නරක විදියට හිතලා. හැබැයි කිසිම අදහසක් නැත්තම් එතන අකුසලයක් සිද්ධ වෙන ක්‍රමයක් නැහැ. මොකද එයා ඉන්නේ අකුසලේ ළගවත් තියන්න බැරි මහ උත්තරීතර ගනේ ආර්ය ගනේ ලෝකෝත්තර ගනේ කුසල සිතක. අරකට ළඟින්වත් තියන්න බෑ. ඉතින් මේ විදියට දකිද්දී බොහොම සහනයක්, සැනසීමක්, ඒ වගේම තෘප්තිමත් භාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද දැන් මුලින්ම ඉඳලා දෘෂ්ටි ඇති වෙන්නේ නැතෝ යනවා. ඊළඟට රූප ශබ්ද ඒවා වහන් ඉද්දී අසකරණාසේ වහන් ඉද්දී ඒවා ඔසේ සිතුවිලි ඇති වෙන්නේ නැතෝ යනවා. ඊළඟට ආහාර ආදී භාවිත කර දේවෙන් සිතුවිලි ඇති වෙන්නේ නැතෝ යන්න පටන් ගන්නවා. ඊළඟට වෙන සත්තු මුර්ගයෝ ආදීන් සිතුවිලි ඇති වෙන්නත් නැතුව යන්න පටන් ගන්නවා. ඒවත් ඉවසනවානේ. ඊළඟට ඔර විදියට භාවනාවෙනුත් සිතුවිලි ඇති වෙන මේ භාවනා කිරීම හේතුවෙන් සිතුවිලි එන එක ඇත්තටම නැති වෙන පටන් ගන්නවා. ඒ නැති වීම හින්දා අවිද්‍යාව උපදින ක්‍රමයක් නැතුව යනවා. මොකද අවිද්‍යාව හටගන්නේ සිතුවිල්ලක් තුල, සංස්කරණයක් තුල. අවිද්‍යාව නැහැ කියන්නේ. එතකොට නොදන්නකම නැහැ කියන්නේ සිතුවිලි නැහැ කියන එක. සිතුවිලි ගලන්නේ නැහැ කියන එක. සිතුවිලි ගලන්නේ නැහැ කියන්නේම නොදන්නකමට ඇති වෙන්න විදියක් නැහැ කියන එක. අන්න අර පාඨය තේරුම් ගන්න. අවිද්‍යාව පත්‍ය ආසව පත්‍ය අවිද්‍යාව කියන මේ චක්‍රය සමාධිටි සූත්‍රය විස්තර කරන. අවිද්‍යාව හින්දාම ආශ්‍රව ඇති වෙනවා. ආශ්‍රව හින්දාම අවිද්‍යාව ඇති වෙනවා කියපු එක. සිතුවිලි ගලන හින්දාමයි අවිද්‍යාව ඇති වෙන්නේ. අරක සත්‍ය කියලා ඇති වෙනවා. මේක සත්‍ය කියලා ඇති වෙනවා. මම මෙච්චර කලක් අධ්‍යාපන ලැබුවා අපරාධ කියලා හිතෙනවා. මට මේක මේ දැන් ගිහිල්ලා මේ ඔක්කොම අතහැරලා මේ අපරාධෙදි මේ කරපු ටික අවිද්‍යාව. මම මේක කරාට හරිද ඉතින් ලෝකේ මට පිළිගැනීමක් දෙන්න එපෙන කීයක් හරි හම්බ කරන් යන්නත් එපෙන ඉතුරු කරගන්න එපෙන කීයක් හරි මොන හරි වුණොත් මොකද්ද අවිද්‍යාව. වෙන්න තියෙන දේ කොහෙන් කියත් සිද්ධ වෙනවා. ඔබට පින තියනවා නම් ඔබට බුදුරජාණන් වහන්සේ විශ්වාසයි නම් ඔබට කර්මඵල විශ්වාසයි නම් ඔබ හරියට භාවනාවේ යෙදෙනවා නම් ඔබ කරන හැම එකක්ම පිනක්. ඒ පිනට ඔබට මුකුත් වෙන්නේ නැතුව ඔබට බණ භාවනා කරගෙන නිවන් දකින්නකම් රහත් වෙනකම් මේ ජීවිතේ මැරෙන්නකම් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මහා විශාල අකුසලයක් තියෙන මනුස්සයෙක් නෙමෙයි නා. ඒ පින මැති ඔබට මේ ජීවිතේ භාවනා කරලා ඇති කරගන්න පින ඇති ඔබට අසනීපයක් වුණාම ඔබට අවශ්‍ය දේවල් සැකසීලා එන්න. වෙන දෙයක් ඕනේ. ඒ හින්දා ඔබ අය ආරක්ෂා කරන්න හදන ඒ වගේම නිදහසට කාරණා කියන්න හදන බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ හිතින් අතාරින්න. ඇත්තට අතාරින්න ඕනේ නෑනේ. ඇත්තට අතාරින්න මේ මිනිස්සුන පිස්සු මේ එහෙම කියන්නේ. අපේ බෞද්ධයෝම. ඒකම මොකද අවිද්‍යාව? බුදුරජාණන්සේ කතා කරන්නේ ඇත්තටම අතහැරීම ගැන. හිතින් තමයි අතහැරලා තියෙන්නේ. හැබැයි අති බහුතරයකට හැබැයි ඔබ කියන හිතින් අතහැරීමක් නෙමෙයි.
හිතින් අතහැරපු කෙනාට ඕන වෙලාවක දමල ගහලා යන්න පුළුවන් වෙන්න ඕනේ. ළඟට හිතින් අතහැරලා කෙනෙක් ඒ දේවල් ඇසුරු කරන්නේ හුදෙක්ම අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව හින්දා. එහෙම නැත්නම් ප්‍රාර්ථනාවක් හින්දා. බුදුරණන් වහන්සේ ලෝකයට ධර්මයේ කිව්වේ, රහතන් වහන්සේලා ධර්මයේ කිව්වේ, හැමෝම ධර්මයේ කියන්නේත් නැහැ. අති බහුතරයක් රහතන් වහන්සේලා පැත්ත පලාතක ඉන්නේ බණ කියන්නේ. ඒ කාලෙත් එහෙම, අද කාලෙත් එහෙමයි. ඒකට යම් රහතන් වහන්සේ නමක් හරි බණ කියන්නේ ඉදිරිපත් වෙනවා නම් මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන අපි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වගේ ලංකාවට බැදලා ලංකාවේ නගර සැලසුම් පවා තමන්ගේ අතින් අදිනවනම් මහා සුපබෝගී විහාර මන්දිර පවා තමන්ගේ අතින් ඒ ආකිටෙක්චරල් ප්ලෑන්ස් අදිනවනම් ඒ ඔක්කොම සිද්ධ කරන්නේ අල්ල ගැනීම හින්දා නෙමෙයි, අනුකම්පාව, කරුණාව, මෛත්‍රියමයි. ඒ විදිහට කරන්න පුළුවන්. හැබැයි ඕන වෙලාවක අතාරින්න පුළුවන්. ඔබ වහන්සේ ඔබ කරන්න එපා. ඔබ වහන්සේට ඒ කියන්නේ රජුරුව කිව්වනම් මං කැමති නෑ ඔවා කරනවට ඔබ වහන්සේ වෙන රටක කරගන්න එක උන්වහන්සේ එක පයින් ලෑස්ති එක අතහැරලා දාලා යන්න. කමන්නේ කියලා. අන්න ඒකට කියනවා හිතින් අතහැරලා වාසය කරනවා. හිතින් අතහැරලා භාවිතා කරනවා කියලා. හැබැයි එහෙම තත්වයක් නෙමෙයි ඔබට තියෙන්නේ. කොච්චර කිව්වත් මං අතහැරලානේ ස්වාමීන් වහන්සේ ඉන්නේ කිව්වට. මං එහෙනම් අද ඇවිල්ලා දවස් 10කට ඇවිල්ලා භාවනා කරන්න කියනවා. කරන්න පුළුවන්ද? බෑ. නිවාඩු ගන්නේ කොහොමද? රස්සාවෙන් අස් කරලා යරකයි මේකයි කිතර ප්‍රශ්න අයියෝ කියයි. හැබැයි අර නියම ප්‍රත්‍යක්ෂ අවබෝධයක ඉන්න කෙනාට ඔබට ඒ අවබෝධය කොච්චර තේරුණත් හිතෙනවා නෑ ඒක කොච්චර ඇත්තුණත් මේක ඇත්තනේ කියලා. තමගේ හිතින් ගොඩනගාගත්තු අවිද්‍යාව සහගත ලෝකේ ඇත්තනේ කියලා. කොච්චර කරත් අරක තේරුණත් හිතෙනවා මේක තමයි මේකත් ඇත්තනේ කියලා. අන්න ඒකමයි රහත් වෙදි ගැලවෙන්නේ. හොඳට තේරුම් ගන්න. අන්න ලෝකේ ලෞකික ගතිය සත්‍යය කියන හැඟීමමයි රහත් වෙදි ගැලවෙන්න තියෙන්නේ. ඒක දැමම ගලව ගන්න. ඒකට ජවයක්, වීරියක්, ශක්තියක් අවශ්‍යයි. ඒ ශක්තිය ඔබ තුළ තියෙන්න පුළුවන්. ඒක මතු කරගන්න. ඒක සමූහයේ පරිසමාප්ත අරමුණම ඒ වගේ ජවයක් ඇති මිනිසුන් නිර්මාණය කිරීම. අන්න එහෙම වුණත් බුදු පුනරුදයට නව අරුතක් හම්බ වෙයි. ඒක අපි තුලින්ම ගොඩනගෙන්න ඕනේ. නැත්තම් හැමදාම බුදුහාමුදුරුව අරහන් නම් වනසේක සර්වඥ වනසේක කියලා කිය ඉන්න පුළුවන්. උන්වහන්සේ කිව්වේ මොනවද කියලා දන්නෙත් නැහැ. අපි ඒක කරන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. උන්වහන්සේට නියමාකාරයෙන් ප්‍රතිපත්ති පූජාවෙන් ගෞරව සම්මාන පුද සත්කාර කරන්න ඕනේ කොහොමද කියලා දන්නෙත් නැහැ. අනේ අර බෝරුට දෙවි කෙනෙක් වදිනවා වගේ බුදුහාමුදුරුවෝ මල් පහන් පූජා කර සසරම ප්‍රාර්ථනා කර ඉන්නවා ඉතින්. ආයි සසරේ වැඩ වැටුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ගත්තේ නැහැ ඔබව ගලව ගන්න. කොච්චර මල් පහන් පූජා කරත්. බුදුරජාණන් වහන්සේ නම් එන්නේ නැහැ ඔබව ගලව ගන්න. ඊළඟ ජීවිතයක දිව්‍ය ලෝකෙ ගිහලා ඊට පස්සේ ආවිලා කෙලිම අපායකට වැටුණොත්. මේ විදිහට යථාර්ථයේ තේරුම් අරගෙන කල යුත්තේ තේරුම් අරගෙන කල යුතු දේ වෙනුවෙන් වැඩ කරන්න එච්චරයි. වෙන කතාවක් නැහැ එතන. අපි ඉදිරියට ශ්‍රවණය කරමු. අපි ආනන්ද ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක මේ අපේ මේ බුදුරජාණන් දක්වපු ප්‍රතිපදාව ගැන ප්‍රශංසාත්මක වාක්‍ය ප්‍රකාශ කරනෝ නිස්සාය කිරණෝ භගවතා ඕගස නිතරණාපාතා සැඬවතුරින් ඊතර වීම භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ නිස්සාය කියන වචන දෙකේ තියෙන පින්වතුනි යම් දේවල් අසුරු කරමින් එකක්වත් අල්ලගන්නේ නැහැ. යම් එකක් අසුරු කරගෙන අනිත් එකට එකක් අසුරු කරගෙන අනිත් එකට ඔන්නෝම යන ගමනක්. හරියට ක්‍රමානුකූලව මේක පුදුමයි නිස්සාය කියලා කියන්නේ එක. ඉතින් ඔන්න ඒ විදිහේ මේ මධ්‍යම ප්‍රතිපදාවක් ධර්මයේ තුල තියෙන නිස්සාය කියනෝ ඕගස්. ඉතින් මේකෙන් ඊතර මේ පිළිබඳව දැන් මේ පිනුම් ගොතිකුත් අහලා තියෙනවා යාලෝක සූත්‍රය ආදී තියෙන. ශ්‍රද්ධායතරති යෝගං එහෙම තියෙනවා. ශ්‍රද්ධාව තුලින් මේකෙන් ඊතර වෙන්නේ. නමුත් ඒ ඊතර වීමේදී ඒ වීර්ය සමතාවකින් යන්න ඕන. ඊළඟට ඇතම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ගෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඒ ෂණ්ඩවතුරු පිළිබඳ ප්‍රශ්නයේදී කප්පමානවක කියන ඒ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ෂණ්ඩවතුරු ගැන ප්‍රකාශ කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අවසාන වශයෙන් කියනවා නම් මේ මුළු මාත් සංසාර ෂණ්ඩවතුරින් මිදීම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒ අවස්ථාවේ කප්පමානවකයා අහන ප්‍රශ්නේ මෙන්න මේ විදිහටයි අපි ඒක කලියට නගලා තියෙන යම් අවස්ථාවක සඳගම් වතුරු හමුෙහි ජරමරු දෙදෙන වශයෙන් විලමෙද සිටින දනහට කියවමෙන කිම්ද දිවයින නිදුකානිනි කියවමෙන කිම්ද දිවයින කියලාම අප්ප කියන මානවගේ බ්‍රාහ්මණ මානවගේ බුදුරජාණන් ඉල්ලීමක් කරනවා සඳගම් වතුරු හමුෙහි විලමෙද සිටින දනහට
ජනයාට. කිවමෙන කිම්ද දිවයින. මේකේ තියෙන මේ වගේ සැඬ වතුරෙන් බේරෙන දිවයින මොකක්ද? ඒක කියලා බුදුරජාණන්සේ කරන ඉල්ලීමට උන්න බුදුරජාණන්සේ දෙන පිළිතුර මොකක්ද? මහ පුදුම පිළිතුරක් දෙන්නේ එතන. අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං. අකිංචනං අනාදානං කියන්නේ කිසිවක් අයත් නැති බවත් කිසිවක් අල්ලගත්තු නැති බවත්. ඔන්න ඉහළම අර්ථයෙන් කියනකොට රහත් බවයි එතන කියන්නේ. අකිංචනං අනාදානං අල්ලගත්තු අකිංචනං කියන්නේ යම් කිසි දෙයක් Tamange කියලා නැත්නම් අල්ලගත්තු දෙයක්වත් නැත්නම් සැඬ වතුරින් ගහගෙන යාම පිළිවෙත ප්‍රශ්නයක්වත් නැහැනේ. ඒකයි මේ කියන්නේ. අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාණමිතිනං භූමි ජරාමච්චු පරික්ෂං. ඒ ගාතාව විසින්නට නගුවා මේ විදිහට. අකිංචනං අනාදානං රැක ගන්න කිසිත් නැති, ඇද ගන්න රිසිත් නැති. බවමේ දිවයිනයියම අනිකකට නොවන සම නිවනයයි ඒමමම හඳුන්වමි යයි නම කියලා බුදුරජාණන් ප්‍රකාශ කරනවා. මේකයි එතකොට අර ඇව්වේ කප්ප මානවකයා මේ සඳ වතුරේ නැතර වෙලා යන දිවයින මොකද්ද කියලා. ඒ දෙවියන අපි හිතන වගේ ලස්සන දිවයිනක් නෙවෙයි. දැන් බොහෝ දෙනා නිවන කියලා කියන්නේ ඕක ඔය විදිහටනේ. අර අපි පෙන්වුවේ අර සියදෝරිස්ගේ නිවන. ඒ වගේ එකක් ඔය සාමාන්‍ය ලෝකේ හිතන. නමුත් මෙතන කියන්නේ මොකද්ද? අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං. රැක ගන්න කිසිත් නැති, ඇද ගන්න රිසිත් නැති බවම දිවයිනයි එම අනිකකට නොවන සම නිවනයයි එමමම හඳුන්වමි යයි නම. ඊළඟට අවසාන කරන්නේ ජරදෙහි දිරුණු වැනි මරුදෙහි මරුණු වැනි. ජරාමච්චු පරික්ෂාන් කියන එක අපි දැන් මේ ජරාවත් මරුණා මරණයක් මරුණා. එහෙනම් ජරාවත් දිරුවා මරණයක් මරුණා. ඒ විදිහට මහ පුදුම උදාතාවකින් බුදුරජාණන් පිළිතුරු දෙන්නේ. ඒ කියන්නේ අකිංචනං අනාදානං අයිති කිසි දෙයක් නැත්නම් ඒක දි รา පත් වෙන්නේ කොහොමද? අල්ලගත්තු දෙයක් නැත්නම් අතහැරලා යාම කියලා කියන මරණයක් වෙන්නේ කොහොමද? යමුරින් හිතලා බලන්න. අකිංචනං අනාදානං කියන්නේ නිවනටම නම. එතකොට ඒකමයි දිවෙන්නේ වෙන දිවෙන්නක් නැහැ. අල්ලගත්තු දෙයක් එහෙම නැත්නම් රැකගන්න කිසිත් නැති. රැකගන්න කිසිත් දෙයක් නැත්නම් සැඬ වතුරකට ගහගෙන යන්න දෙයක් නැහැ නේ. අල්ලගත්තු දෙයක්වත් නැත්නම් ඒත් ගහගෙන යන්න දෙයක් නැහැ. එතකොට ඒකමයි නිවන හැටියට බුදුරජාණන් වහන්සේ දැක්කේ. ඔන්න එතකොට සැඬ වතුරින් එතරීම පිළිබඳ අවසාන ප්‍රතිඵලය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ අකිංචන අනාදානං ඒතං දීපං අනාපරං. අපි ඒක තමයි කිව්වේ. එතනයි ඊළඟට ජරාමච්චු පරික්ෂාන් කියන එක අපි තේරුවේ ජරදෙහි දිරුණු වැනි මරුදෙහි මරුණේ. ජරාවත් දි รา පත් වුණා මරණයක් මරුණා. අන්න ඒ විදි මහ පුදුම ධර්මයක් මෙතන තුනේ තුල තියෙනවා. අපි මේ සැඬ වතුරින් ඈතර වීම පිළිබඳ කතාන්තරේ මේ පැයකින් හකුල්ලා දැක්වි. ඉතින් කෙටියෙන් සලකා ගන්න. අර කිව්ව කාම භව දික්ටි අවිජ්ජා කියන සතර සැඬ වතුරම එකක් හැටියට ගත්තොත් මේ සංසාරයෙන් ඈතර වීම අවසාන වශයෙන් තියෙන්නේ අර එකක්වත් අල්ලගන්නේ නැතුව, එකක්වත් අයිති කරගන්නේ නැතුව, එකකටවත් හේතු වෙන්නේ නැතුව, එකකින් එකකට උපකාර කරගෙන යන මහ පුදුම මැදුම් පිළිපැදක් තියෙන්නේ. එකකින් එකකට හේතු වෙනවා, උපකාර වෙලා යනවා කියලා කියන්නේ අපි කලින් කිව්වා. ඒ ප්‍රතිපදාව තමයි ධර්මයේ වචන තුනකින් දක්වලා තියෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලින් යන ශික්ෂණය, අනුපිළිවෙලින් යන ක්‍රියාපටිපාටි, අනුපිළිවෙල යන ප්‍රතිපදා. ඒ අනුපිළිවෙල තුල පටිච්චසමුප්පාදය තියෙන්නේ. එකකින් එකකට අර කලින් කිව්වේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය ඇති කෙනාට සම්මා සංකල්පය සංකල්පයට විචින. අන්න එතන ඒ තුලින් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මහා පුදුම දෙයක් කළා තියෙන්නේ. අර ඒක අන්තයකටවත් යන්නේ නැතුව මේ සසරින් එතෙර වෙන මේ සැඬ වතුරෙන් එතෙර වෙන ආකාරය පෙන්වලා තියෙනවා. සැඬ වතුරෙන් එතෙර වෙලා කොහාටද යන්නේ කියන එක. ඒ දිවයින තමයි වුණා දැන් අවසානයේ අපි ප්‍රකාශ කළේ. අපි හිතනවා වගේ අර භවයට ඊළඟ ආත්ම භාවයක් එහෙම නැත්නම් ලෝකයක් දිවනක් නෙවෙයි. මේ සැඬ වතුරට අහු වීමට හේතු වන යමක් අයිති කර ගැනීමත් යමක් එල්බගෙන ගැනීමත් කියන අන්නේ දෙකයි. ඒක අතහැරිතන එතනමයි නිවන. ඒකට මේ පින්නතුන්ට අපි මේ කෙටියෙන් දැක්ුවේ මහා දීර්ඝ වශයෙන් විවරණය කළ යුතු කාරණා රාශිය. මේක උනත් මේ පින්නතුන් දැන් සෑහෙන අපේ දේශනා අහලා තියෙන පරිසම්පාද පිළිබඳව අනිත් ඒවා ආශ්‍රයෙන් නයි ඒවා නොනිකුත් ආකාරයෙන් ඒවා ගැන හිතලා මේ පින්නතුන් ඒවා තමන්ගේ භාවනාවට ලං කර ගන්න ඕන. ඒකට අද වගේ දවසක මේ පින්නතුන් පටන් ගන්න යුතු තැනින් පටන්ගෙන තියෙනවා සීලයෙන්. ඊළඟට එතන ඉඳලා සීල සමාධි ප්‍රඥා ඒ ධර්ම මාර්ගයේ යමින් මේ අද දේශනා කළ අපි මේ දේශනාවෙන් සම් ප්‍රමාණයකට මේ පින්නතුන්ගේ සමත විදර්ශනා ආදී භාවනාවට උපකාර වුණා. ඒ උපකාරත්ව ප්‍රයෝජනට අරගෙන මේ අපි නිරන්තරයෙන් කියන ආකාරයට ශාසන පහන් නිවෙන්න කලින් තමන් බලාපොරොත්තු වෙන මේ උතුම්
සංසාර විමුක්තිය සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගවලට යෙදීන් ලබා ගැනීමට කුසල මේ දේශනාවත් උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙතනදී පැහැදිලි කළා වගේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්මය අහන්න හම්බ වෙනවා. ධර්මය අහන්න හම්බ වීමෙන් යෝනිසෝ මනසිකාරය කරන්න හම්බ වෙනවා. ප්‍රබෝස්තන්ට හිත තියලා මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය කරන්න හම්බ වීමෙන් ධර්මය අනුව පිළිපදින්න හම්බ වෙනවා. ධර්මය අනුව පිළිපදිද්දී සක්කාය දිට්ඨිය මම වෙමි කියන මමත්වයේ දැඩිභාවය ඇග මමයි සිතුවිලි මමයි දැනීම මමයි මේ වගේ හඳුනා ගැනීම මමයි දැනෙන දේවල් මමයි වේදනා මමයි කියලා ගන්න ඒ මේක මම නෙමෙයි කියලා අවබෝධ වීම තුළ සෝතාපන්න භාවයටපත් වෙනවා. දෘෂ්ටිය පරිශුද්ධ වෙනවා. දිට්ඨිය පිරිසුදු වෙද්දී සංකල්ප පිරිසුදු වෙන්න පටන් ගන්නවා. කාමෙන්ට හිතා හොයා ගියා වෙනුවට මේක මහා අතතියක් වෙහෙසක් පීඩාවක් කියලා දැකලා ඒව අතාරින්න පටන් ගන්නවා. ඒ වගේම වචනේ සංවර වෙනවා. වචනේ සංවර වෙද්දී කායික ක්‍රියාත් සංවර වෙනවා. කායික ක්‍රියා සංවර වෙද්දී එයාට වැරදි ජීවනෝපායකේ දෙන්න බෑ. ජීවනෝපායත් සංවර වෙනවා. ඒක සංවර වෙද්දී එයාගේ වීරිය වැඩෙන්න පටන් ගන්නවා. රාගේ නැති අලෝභ අධවේෂ අමෝහ දේවල් සිද්ධ කරන්න. ඒ වගේම එයාගේ වීරිය බලවත් වෙනවා. රාග ද්වේෂ මෝහ බලවත් කරන දේවල් නොකර ඉන්න. අන්න මේ වීරිය වැඩෙද්දී මේ මොහොත තුළ යථාර්ථයට අවබෝධයට ජීවිත අවබෝධයට සිහිය පවත්වන්න සතර සතිපට්ඨානෙ භාවිතා කරන්න පටන් ගන්නවා. මෙහෙම භාවිතා කරද්දී ඒක තුළ එයාට සමාධියක්, උපේක්ෂාවක්, ප්‍රීතියක්, පස්සද්ධියක් ආදී දේවල් ඇති වෙනවා. මේ ඇතිවීම තුළ සිතුවිලි ගැනීම නවතින්න පටන් ගන්නවා. ආසාව පෝෂණය වෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ආශ්‍රව නොයිපදෙන්න පටන් ගන්නවා. ආශ්‍රව නොගලන්න පටන් ගන්නවා. ආශ්‍රව නොගලද්දී අවිද්‍යාව නොඇති වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව ඇති නොවෙද්දී හිතේ සංස්කරණ කොහොමද නැහැ. හිතේ සංස්කරණ නැති වෙද්දී දැනීම් විඥානයේ පතිත්‍ිත විඥානයක් විදියට දකින්න මමෙක් සහ දකින්න දෙයක් ගැන බැඳීම ඇති නොවෙන්න පටන් ගන්නවා. ඒක ඇති නොවෙද්දී ස්පර්ශය ඇති නොවෙන්න පටන් ගන්නවා. දැක්ක දෙයක්, දැක්ක කෙනෙක් සහ දැක්ක දැනගත්තු හිතක් ආත්මයක් කියන හැඟීම ඇති වෙන්න පටන් ගන්නවා. ස්පර්ශය නොපෙන වෙද්දී සත්‍ය වශයෙන් තියෙන රූප සහ සත්‍ය වශයෙන් තියෙන ඇසක් ගැන තියෙන අදහස මට දැනුණත් නැතත් ඇත්ත වශයෙන් රූප තියෙන, ඇත්ත වශයෙන් සද්ද තියෙන, ඇත්ත වශයෙන් ඇහක් තියෙන, ඇත්ත වශයෙන් තියෙන කනක් තියෙනවා. දැනුණත් නැතත් මේවා තියෙනවා කියලා හිතා ගැනීමක් හිත ඇතුලේ තියෙනවා. මෙන්න මේකත් නැති වෙන්න පටන් ගන්නවා. ඒකත් නැති වෙද්දී ස්පර්ශය නැති වෙද්දී වේදනාව මට දැනෙනවා කියලා ගන්න එක නැති වෙන්න පටන් ගන්නවා. වේදනාව මට දැනෙනවා කියලා ගන්න නැති වෙද්දී ආසාවක තියෙන වෙන්න පටන් ගන්නවා. වේදනාව සැපක් දැනෙද්දී මේක මට දැනෙනවා කියලා ගන්නේ නැත්තම් යම් දෙයක් ස්පර්ශ වෙච්ච හින්දා ඇති වෙච්ච දැනීමක් කියලා නම් යට දැනෙන්නේ. ඒ කිසිම අදහසක් නැත්තම් දැන සිටීමක් විතරයි නම්. එයාට ඒක ලබා ගන්න ආසාවකුත් නැහැ. ආසාවක් ඇති වෙන්නෙත් නැහැ. දුක් වේදනාවක් ඇති වුණා දැන සිටීමක් විතර එකකින් ඈත් වෙන්න කියලා යට උමනාවක් ඇති වෙන්නෙත් නැහැ. ඒක පවත්වන්න ඕන කියලා අදහසක් ඇති වෙන්නෙත් නැහැ. ඒතකොට වේදනාවක් නැති වෙද්දී ආසාව නැති වෙන්න පටන් ගන්නවා. ආසාව නැති වෙද්දී ග්‍රහණය වීම මේ ඡන්ද රාගය ඇතිවීම ඇගට වේදනාවලට හඳුනා ගැනීම වලට සිතුවිලි වලට දැනීම වලට ග්‍රහණය වෙලා යන ගතිය නැති වෙන්න පටන් ගන්නවා. උපාදානය නැති වෙද්දී ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක මම ජීවත් වෙනවා කියන හැඟීම භවය නොපැනවී යන්න පටන් ගන්නවා. භවයෙන් විසංයුක්ත වෙච්ච ගතියක් දැනෙන්න පටන් ගන්නවා. පැවැත්මෙන් ගැලවිලා ගිය ගතියක්. පැවැත්ම නැති වෙද්දී තවත් ජීවිතයක උපදින්න පුළුවන් ඉන්දන ඉවරයි. එයා සීති භූතෝස් මිනිබ්බුතෝ සිහිල් ඌයේ වෙමි නිවුනේ වෙමි කියලා තමයි යට කියන්න තියෙන්නේ. අනිදාට සංසාර නාට්‍ය තිරේ පල්ලහැට වැටෙනවා. ඉතින් මේ ආකාරයෙන් යම් ධර්මයක් එක ධර්මයක් නිශ්චය කරගෙන තවත් ධර්මයක් සම්පූර්ණ කරගනිමින් ඔබ සියලු දෙනාටමත් මේ ජීවිතයේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරන වීරිය, ධෛර්යය, ශක්තිය, ප්‍රඥාවම උදා වේවා කියලා ආශිංසනය කරමින් මම නම තියෙන ඔබ සියලු දෙනාටම නිවන් සුවපත්පත් වේවා.